ආයුබෝවන් පුතේ මම අද ඔබට කියා දෙන්න උත්සාහ කරනවා ඔබේ තුන්වෙනි වාරයේ 31 වෙනි පාඩම වෘත්තයක කෝණ. වෘත්තයක කෝණ මේ වෘත්ත පිළිබඳව තියෙන ප්‍රමේයන් කීපයක් නෑ. ඒකෙන් පළවෙනි ප්‍රමේය වෘත්තයක කෝණ පිළිබඳ අද කතා කරනවා. හරි සරල දෙයක් කියා දෙන්න උත්සාහ කරන්නේ. ඔබ දැනටමත් වෘත්තයක ලක්ෂණ දන්නවා. අපි දන්නවා දැනට වෘත්තයක තොරතුරු ගැන කතා කරනකොට මොනවද? මේ තියෙන්නේ මැද කේන්ද්‍රය. මැද කේන්ද්‍රය මේ රේඛාවේ උත්තේ මත තියෙන ලක්ෂ දෙකක් ලකුණු කළාම අපි AB කියලා ලකුණු කරමු. එතකොට උත්තේ වෙන වෙනවා ඡාප දෙකකට. මේ එක ඡාපය, ඒක පොඩි ඡාපය. ඒකට කියන අපි සුළු ඡාපය. ACB සුළු ඡාපය. ADB කියන්නේ මහ ඡාපය. එතකොට මේ වගේ ලක්ෂ දෙකක් වෘත්තය මත ලකුණු කළාම පරිධිය මත ඒ ලක්ෂ දෙකෙන් වෘත්තය වෙන වෙනවා ඡාප දෙකකට. මේ A හා C ලක්ෂ දෙක හා කේන්ද්‍රය ඕලෙස එකම රේඛාවකට එන්න මේ ලක්ෂ දෙක මෙහාට ගෙනිච්චොත් ඉස්සරහට. එතකොට AOC එකම රේඛාවක් වුණොත් ඒකට අපි කියනවා විස්කම්භය. ඒ විස්කම්භයෙන් ඡාපය සමාන ඡාප දෙකකට තමයි වෙන්නේ. විස්කම්භයක් ගන්නාම ඡාප දෙකේ විශාලත්වය සමානයි කියන්නේ. දැන් ඡාප දෙක මේක කුඩා මේක විශාලයි. එතන මේ ඡාප දෙකෙන් මේ AC කියන සුළු ඡාපයෙන් කේන්ද්‍රයට යා කළාම මේ AC ලක්ෂ දෙක අපි AC කියන සුළු ඡාපයෙන් කේන් මෙන්න මේ AOB කෝණයට අපි කියනවා AOB කෝණයට අපි කියනවා AB මගින් කේන්ද්‍රේ ආපාතිත කරන කෝණය කියලා. AB සුළු ඡාපය මගින්. කවුද? මේ තියෙන්නේ AB සුළු ඡාපය මගින් කේන්ද්‍රේ ආපාතනය කරන කෝණය. එතකොට ඒ තමයි AOB කියන කෝණය. මේ ADB කියන මහ ඡාපය කේන්ද්‍රේ ආපාතනය කරන කෝණය පුතේ මේ AOB උඩින් තියෙන කොන පරාවර්ත කෝණය. ADB. එතකොට ADB මහා ඡාපය මගින් කේන්ද්‍රේ ආපාතිත කෝණය එක AOB මයි. හැබැයි පරාවර්ත කෝණය ඒකින්ද ඔයා ඉස්සරහින් ලියන්න ඕනේ පරාගලිවත් ඇති. එතකොට දැන් මම කියලා දුන්නේ සුළු ඡාපයෙන් කේන්ද්‍රයේ සෑදෙන කෝණයයි මහ ඡාපයෙන් කේන්ද්‍රයේ සෑදෙන කෝණයයි. සුළු ඡාපයෙන් කේන්ද්‍රයේ සෑදෙන කෝණය සුළු ඡාපයකින් සෑම විටම සුළු කෝණයක් හෝ ඍජු කෝණයක් මහ කෝණයක් වෙන්න පුළුවන්. හැබැයි මහ ඡාපයකින් කේන්ද්‍රයේ සෑදෙන සෑම විටම පරාවර්ත කෝණයක්. ඒක දැනගන්න. මහ ඡාපයෙන් කේන්ද්‍රය හැදෙන්නේ සෑම විටම පරාවර්ත කෝණයක්. හරි. අපි මේ කෝණ අතර තියෙන සම්බන්ධය කියලා දෙන්න මම උත්සාහ කරන්නේ. දැන් මම ඔබ ගෙනියනවා දැන් මේ තේරුම් ගන්න පහසු වෙන්න අපි මේ තියෙන්නේ AB සුළු ඡාපයෙන් කේන්ද්‍රය සෑදෙන කෝණය. එතකොට ඔය AB සුළු ඡාපයෙන් කේන්ද්‍රය සෑදෙන කෝණය මේ තියෙන්නේ AB සුළු ඡාපයෙන් ඊට විරුද්ධ ඡාපය මත සෑදෙන කෝණය. අපි D ලක්ෂයට එතනම ADB AOB කෝණ දෙකේ ගැන දැන් මම පොඩ්ඩක් කතා කරන්න. මොකද්ද? AOB කියන්නේ ACB සුළු ඡාපයෙන් කේන්ද්‍රය සෑදිලා තියෙන කෝණය. ADB කියන්නේ එම සුළු ඡාපයෙන් විරුද්ධ ඡාපය මත සෑදිලා තියෙන කෝණය. පරිධිය සෑදිලා තියෙන කෝණය. මේ දෙකේ අතර තියෙන සම්බන්ධය කියලා දෙන්න මම ලැහැත් වෙනවා. දැන් මේ බලන්න. දැන් මේ DO යා කළා
මම DO යා කරනවා. යා කරලා පොඩ්ඩක් ඉස්සරහට දික් කරනවා. හරිද? දික් කළා. ඊට එක් දික් කළා. මොකද කරේ? DO යා කළා. ඒක ඊට එක් දික් කළා. දැන් AO OD OB මොනවද? ඒ එකම වෘත්තයේ අර යන්නේ සමානයි. එහෙනම් මම මේ විදිහේ ලකුණු දාන්නම්. දැන් AOD ත්‍රිකෝණය දිහා බලන්න. AOD ත්‍රිකෝණය සමද්විපාද ත්‍රිකෝණයක්. මේ පාද මේ පාදයට සමානයි. අපි දන්නවා සමද්විපාදන සම්මුඛ කෝණ සම්මුඛ ඒතර මේ කෝණේ x කියලා දැම්මොත් මෙයාටත් x වැටෙනවා. සමද්විපාද ත්‍රිකෝණයකින්ද කවුද? ඒ කෝණ දෙක සමානයි. මොනවාද කෝණ දෙක පුතේ? OAD ඒ කෝණය සමාන වෙනවා ODA. හේතුව මේ පාද දෙක සමානයි. AO සමානයි OD නිසා. ඒ නිසා මේක x නම් මේකත් x. ඒ වගේ මේ ත්‍රිකෝණ දිහා බලන්න. කවුද? DOB. DOB ත්‍රිකෝණයෙන් අපිට පේනවා ඒ වගේම දෙයක්. මේක සමද්විපාද ත්‍රිකෝණයක්. මේ පාද සමාන හින්දා මේ කෝණ දෙක සමාන වෙනවා. මම මේකට y දැම්මොත් මේකටත් y දාන්න පුළුවන්. කවුද කෝණ දෙක? OBD කෝණ සමානයි ODB හේතුව ඒකෙත් මේ පාද දෙක. කවුද? OB සමානයි OD නිසා. දැන් මේ කෝණ සමාන. දැන් ඔබට පේනවානේ DO පාදේ ඊට එක් දික් කළා තියෙනවා. එහෙනම් DO පාදේ ඊට එක් දික් කළා තියෙන හින්දා AOE කියන්නේ මොකක්ද කෝණය? AOE කියන්නේ බාහිර කෝණයක් AOD ත්‍රිකෝණය. එහෙනම් මේ AOE කෝණය මෙන්න මේ කෝණය බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන හින්දා දුවේ පුතේ කීයද වෙන්නේ? 1 2යි x වෙනවා. මේ කෝණ දෙකයි x කියලා දාන්න පුළුවන්. AOE කෝණය සමානයි රූප සටහනේ අංකණයට අනුව 2යි x බාහිර කෝණ. ඒ වගේම ඔයාලට BOE කෝණය ඒ වගේම DOB ත්‍රිකෝණයේ බාහිර කෝණයක් ඒක සමාන වෙනවා අර ඉස්සෙල්ලා වගේ සම්මුඛ කෝණ දෙකේ එකතුවට. ඒ නිසා මේක 2යි y වෙනවා. ඒකත් බාහිර කෝණ. දැන් මොකද දෙන විශේෂය? දැන් මේ කෝණයටත් එතකොට මට 2y කියලා දාන්න පුළුවන්. දැන් ඔබට පුළුවන්ද ADB කෝණය හා AOB කෝණය අතර සම්බන්ධයක් ගොඩනගන්න. මොකද සම්බන්ධය? ADB කෝණය වෙන්නේ x ධනවයි. මෙයා x ධනවයි. AOB කෝණය වෙන්නේ 2x ධන 2y. එතකින් මොකක්ද දෙකින් පේන්නේ? ADB කෝණය වගේ දෙකක් මෙයා. කවුද? එහෙනම් අපිට ලියන්න පුළුවන් පුතේ AOB කෝණය සමාන වෙනවා ADB කෝණය වගේ දෙකක්. අන්න අපි වෘත්තවල කෝණ පිළිබඳ ඉගෙන ගන්න පළවෙනි ක්‍රමය මොකද්ද? වෘත්ත ඡාපයකින් කේන්ද්‍රයේ ආපාතිත කරන කෝණය එම ඡාපය මගින් පරිධියේ ඉදිරි කොටස මත ආපාතිත කරන කෝණයෙන් දෙගුණයක්. හොඳට මතක තියාගන්න. වෘත්ත ඡාපයෙන් කේන්ද්‍රයේ හැදෙන කෝණය ඒකෙන් ඉදිරි ඡාපය මත පරිධියේ හැදෙන කෝණය වගේ දෙකක්. ඒක තමයි පළවෙනි වෘත්ත ක්‍රමය. ඔබට මේ විධිමත් විදියට සාධනය කරන්න ඔය මං සාධනය කරලා පෙන්නුවා. ඒ ටික මේ පොතේ තියෙනවා පුතේ. ඔබ ඒවා හොඳට කියවලා බලලා තේරුම් ගන්නට ඕනේ. මේ ඔබේ පොතේ ඒවා සාධනය කරලා තියෙනවා. ඔය දැන් අපි ඔය කතා කරපු සිද්ධිය සම්බන්ධව අභ්‍යාස 31.2 අභ්‍යාසයේ තියෙන ඕනෑ තරම්. දැන් අපි බලමු එක. ඒ අණුව වෘත්තයක මේ වෘත්තයේ කේන්ද්‍රය
AOB මේ තමයි පරිධිය සෑදෙන කෝණය. එතකොට මේ කෝණේ අපිට කියනවා 40යි කියලා. එහෙනම් AOB කෝණය කීයද? AOB කෝණය AOB කෝණය 40 ඒව දෙකක් 80යි. දැන් පුතේ ඔය මං කිව්වේ දැන් මේ කෝණය වගේ දෙකක් මේ ඔක අනිත් පැත්තට ඒ කියන්නේ පරාවර්ත කෝණය මහා චාපයෙන් කේන්ද්‍රයට ඇදලා තියෙනවා. දැන් ඒක ගැන කියලා දෙන්න හදන්නේ. ඕක අනිත් පැත්තට දැනගන්න ඕනේ. දැන් අපි කතා කළේ සුළු චාපයෙන් කේන්ද්‍රයට ඇදෙන කෝණය. දැන් මේ AOB මහා චාපයෙන් කේන්ද්‍රයට ඇදෙන කෝණය මේ තියෙන පරාවර්තන. AOB පරාකෝණය. AOB පරාකෝණය තමයි මහා චාපයෙන් කේන්ද්‍රය. ඒතර මහා චාපයෙන් එපචාපයට විරුද්ධ ඉදිරියෙන් තියෙන චාපයේ සෑදෙන කෝණය. ඒකට අපි මෙන්න මේ කොන අපි AC. එතකොට AB මහා චාපයෙන් කේන්ද්‍රයේ සෑදෙන කෝණය තමයි AOB පරාවර්ත කෝණය. AB මහා චාපයෙන් ඉදිරි චාපය මත පරිධිය සෑදෙන කෝණය තමයි ACB කියන මේ මහා කෝණය. ඒකත් මේක වගේ දෙකක් නේ. අර විදිහටම සාධනය කරන්න පුළුවන්. ඒක දෙපැත්තටම සත්‍යය මම සාධනය කරලා පෙන්නනවා බලාගෙන ඉස්සේ. ඒකෙත් අපි යා කරමු ඉස්සෙල්ලාම OC. යා ගල මේක දික් කරමු ටිකක්. ඊ දක්වා ඉස්සෙල්ලා වගේ. දැන් පුතේ මේ පාද තුන සමාන අරයන්. එහෙනම් මේ කොනට x දැම්මොත් මේ කොනටත් ඒ. ඔයාලට පේනවා මේ කොනේ 2යි x. අර ඒ කරන් කියා දුන්න විදිහටම බාහිර කොන. ඒක මේකට y දාලා මේකට y දැම්මොත් මේ කොනේ 2යි y වෙනවා. එතකොට AOB පරාවර්ත කොනේ 2යි x දාන 2යි y. ACB කොණය බලන්න කීයද x ධන y. එහෙනම් එතනදී පරාවර්ත කෝණය මේ පරිධිය සෑදෙන කෝණය වගේ දෙපැත්තක්. එතකොට හොඳට මතක තියාගන්න ඕනේ. AB මහා චාපයෙන් කේන්ද්‍රයේ සෑදෙන කෝණය AB මහා චාපයෙන් ඉදිරි ඛණ්ඩයේ පරිධිය මත සෑදෙන කෝණය වගේ දෙකක්. එතකොට ඔය ප්‍රමේය භාවිතා කරලා අභ්‍යාස තියෙන ඔබේ පොතේ ඔබට මම තවත් මේ ප්‍රමේය සම්බන්ධ වැදගත් ඒ ප්‍රමේය උදව්වෙන් ඊළඟට අපි ඉගෙන ගන්නවා දෙවෙනි ප්‍රමේය එකක් කියලා දෙන්නම් පුතේ. දැන් අපි ඉගෙන ගත්තේ කේන්ද්‍රයේ කෝණයයි පරිධිය කෝණය අතර සම්බන්ධය. මේ බලන්න. දැන් මේ වෘතේ මේ AB ජායෙන් ඉස්සෙල්ලා වගේම කේන්ද්‍රය සෑදලා තියෙන කෝණය නෙමෙයි. ඒකෙන් පරිධිය සෑදෙන කෝණයක් මේ තියෙන්නේ. ඉදිරි. එතකොට අපි දන්නවා මේක x වෙනකොට මේක 2යි x වෙනවා. ඒතර මේ වෘත ඛණ්ඩයේ මේ සුළු චාපය මගින් කේන්ද්‍රය හැදිච්ච කෝණය. ඒක එකයි. නමුත් පරිධිය තව කෝණ සෑදෙන්න පුළුවන් මේ චාපෙන්නේ. මෙහෙම එකක් හැදෙනවා. එතකොට එයත් මෙයා වගේ දෙකක් මේකයි. ඇයි? මේකෙන්ම කේන්ද්‍රය සෑදලා තියෙන පරිධිය සෑදලා කරන කොහොමද? දැන් මේක 2යි x නම් මේක x වෙනවා. ඒ වගේ තව පුළුවන් නේ. එතකොට අපි ගා A B C D E. එතකොට මේ AB සුළු චාපයෙන් කේන්ද්‍රයේ සෑදලා තියෙන කෝණය එකයි. AOB කෝණය 2යි එච්චරයි. නමුත් අනිත් පරිධිය මත කෝණතරම් කෝණ සාදන්න පුළුවන්. දැන් මම කියනවා මෙතන තුනක් තවත් කොහොමද මේ කෝණ ඔක්කොම තියෙන්නේ එකම ඛණ්ඩේ. අපි මේවට කියනවා පුතේ එකම ඛණ්ඩේ. වෘත්තයක ලක්ෂ දෙකක් පරිධිය ලකුණු කළාම ඡාප දෙකකට වෙන් වෙනවා. ඒ එක ඡාපයක් මත සෑදෙන කෝණ ඔක්කොටම කියන එකම ඛණ්ඩේ කොන. එකම ඛණ්ඩේ කෝණ විශාලත්වයෙන් සමානයි. මේක 2x නම් මේකත් x, මේක 2x නම් මේකත් x, මේක 2x නම් මේකත් x. ඒකට අපිට ඔය ඊළඟ බොහොම සරල ක්‍රමයක් තියෙනවා. එකම ඛණ්ඩයේ කෝණ සමානයි. මේකෙන් භාගයයි මේ ඇති තියෙන නිසා මේ දෙන්න සමානයි. ඔබට මේ ප්‍රමේය
සාධනයක් පොතේ තියෙනවා. මම සාධනය තමයි සාධනේ බොහොම ලේසි. මොකද ලියන්න තියෙන්නේ? ACB කෝණය මෙන් දෙගුණයක් AOB. AOB කෝණය සමානයි දෙවරක් ACB. හේතුව අර කලින් ක්‍රමය. කේන්ද්‍රයේ සෑදෙන කෝණය පරිධියේ සෑදෙන කෝණය මෙන් දෙගුණයක්. ඒක ලියන්න. කේන්ද්‍රයේ කෝණය පරිධියේ කෝණය මෙන් දෙකක්. ඒ වගේම AOB කෝණය ADB කෝණය මෙන් දෙකක්. ADB කෝණය මෙන් එකක් දෙකක්. එකක් හේතුව මේ තමයි. ඒ වගේම මේ AOB කෝණය මෙයා වගේ දෙකක්. කවුද? දෙවාරයක් ACB. එකටත් මේකමයි. එහෙනම් මේ එකම කෝණය මේ වගේ දෙකක් නේ මේ කෝණ තුන සමානයි නිසා ACB කෝණය සමානයි ADB කෝණය සමානයි ACB කෝණය. දැන් ඔබට මම වෘත්ත ක්‍රමයන් දෙකක් කියලා දුන්නා. කෙටියෙන් කියනවා නම් පළවෙනි එක ඡාපයකින් කේන්ද්‍රයේ සෑදෙන කෝණය පරිධියේ සෑදෙන කෝණය මෙන් දෙගුණයක්. ඊළඟට ඡාපයකින් එකම ඛණ්ඩයේ සෑදෙන කෝණ සමානයි. ඔය ක්‍රමයෙන් දැන් හරි සරලයි පුතේ. දැන් ඕකේ භාවිතය ඔක භාවිතා කරලා ගණන් අද මේකේ ඕනෑ තරම් ගණන් තියෙයි. දැන් අපි ඉවෙන් එකක් දෙකක් කතා කරොත් දැන් මේ ඔබට එක ගානක් කතා කරන්න. අපි බලමු. ඔබේ පොතේම තියෙන ගාන. වෘත්තයක් මේකේ B C D එතන A මේ පාද දෙක සමානයි කියලා දෙන්න තියෙනවා. යටින් තියෙනවා මෙහෙම. BCD කෝණය අංශක 110යි. ඔව් BCD 110යි. දැන් අපිට මෙන්න මේක හොයන්න තියෙන්නේ x කියලා. දැන් ඔබ මේ පාද දෙක යා කරන්න බලන්න. යා කරන්නේ මේක සමදීපාත් ත්‍රිකෝණය. මේ කෝණය තමයි මේ 110යි. එහෙනම් මේ කෝණ දෙක සමාන වෙන්න උන් සමදීපාත් ත්‍රිකෝණේ මේ දෙකේ එකතුව කීයක් වෙනවද? මේ දෙකේ. මේක 110යි ඉන්න. මේ දෙක එකතුව 70ක් වෙන්න ඕනේ. එතකොට මේ එකක් 35යි. මේක 35යි මේක 35යි. දැන් බලන්න. BD ජායෙන් BD කියන්නේ මේ BC සුළු ඡාපයෙන් පරිධිය සෑදිලා තියෙන කෝණයක් මේ 35. ඒකෙන්ම පරිධිය සෑදිලා තියෙන කෝණයක් නෙමෙයි අනිත් කන්ට. නේ? BC සුළු ඡාපයෙන් මහ ඡාපයේ මත සෑදිලා තියෙන කෝණ දෙකක් නෙමෙයි තියෙන්නේ. එහෙනම් ඒ දෙන්න සමානයි. ඒ නිසා x කියන්නේ 35යි. මොකද එකම ඛණ්ඩයේ කෝණ සමානයි. දැන් කොච්චර සරලයිද කියලා. අපි තව ගානක් හදමු. මේකෙම තියෙන තව ගානක් බලමු පුතේ. මේකේ තියෙනවා මෙහෙම. උත්‍යක් ඒක දීලා තිනවා මේ BC A D මෙතන ලක්ෂ්‍ය E ආ දීලා තිනවා මේ කෝණේ අංශක 50යි මේ මෙතන සම්පූර්ණ කෝණේ අංශක 60යි ලොකු කෝණේ මෙන්න මෙයා හොයන්න කියලා කියන්නේ x. දැන් ඔව් ඔබට කියන්න පුළුවන්ද x සමාන වෙන කෝණයක් මට පෙන්නේ හැකිනේ. BC ඡාපයෙන් පරිධිය හැදිලා තියෙනවා අනිත් පැත්තේ x. ඒ ඡාපයෙන්ම පරිධිය හැදිලා තියෙනවා a. නේද? එහෙනම් මේකත් වෙන්න ඕනේ x. දැන් හොයන්න බැරිද x? කොහොම ලේසි? ඇයි ABC ත්‍රිකෝණේ කෝණ දීලා තියෙනවා මේක 60යි. මේක 50යි. ඒ දෙක එකතු කළාම 110යි. එහෙනම් මේ කෝණෙ වෙන්නේ කීයද? 70යි. x සමානයි ඒ කෝණෙට x සමානයි අංශක 70. ඔගේ පුංචි ගණන් ටිකක් තියෙනවා පුතේ. මේ අභ්‍යාසය. ඔයගොල්ලෝ ටික කරන්න ඕනේ. 31යි 3 31යි 4 31යි 4
අභ්‍යාසයේ අභ්‍යාස දෙක කරන්න. එතනදී මම විශේෂ කාරණාවක් කියලා දෙනවා. ඒක එකක්. ඒ තමයි දැන් ඔබ ඉගෙන ගත්තා කේන්ද්‍රීය සෑදෙන කෝණය, පරිධීය සෑදෙන කෝණය මේ දෙකක්. එහෙනම් මෙන්න මේ අවස්ථාව බලන්න. මේ කේන්ද්‍රය දැන් මම කිව්වා දැන් මේ AB ලක්ෂ දෙක මේකෙන් කේන්ද්‍රීය සෑදෙන කෝණය, පරිධීය සෑදෙන කෝණය වගේ දෙකක්. මේ කේන්ද්‍රය AB කියන ලක්ෂ දෙක ඕලක්ෂයත් එක්කලා එකට හිටින්න සරල රේඛාවක් වෙන්න මෙතෙන්ට ගන්න. එතකොට දැන් AB කවුද? AB විස්කම්භය. දැන් මේ AB විස්කම්භය මගින් කේන්ද්‍රය සෑදලා තියෙන කෝණය කීයද? එතකොට තේරුම් ගන්න ඕනේ. එතකොට කේන්ද්‍රය සෑදලා තියෙන කෝණය අංශක සරල රේඛාවක් මත හැදෙන කෝණය සරල කෝණය අංශක 180යි. එහෙනම් එයාගෙන් පරිධියේ සෑදෙන කෝණය කීයද වෙන්න ඕනේ? අංශක 90ක් වෙන්න ඕනේ. ඒකෙන් භාගයයි. ABD කියලා ABC කියලා කියන්නේ එතකොට ACB කෝණය අංශක 90ක් වෙනවා. ඔන්න දැන් මම වැදගත් කාරණාවක් කියනවා අර කේන්ද්‍රීය කෝණය පරිධීය කෝණයෙන් භාගයයි කියපු එක පාවිච්චි කරලා අපිට පුළුවන් විස්කම්භයකින් පරිධීය සෑදෙන කෝණය ගැන කියන්න. මොකද විස්කම්භය කියලා කියන්නේ ඡාප දෙක සමානව බෙදෙනවා. එතකොට මේ කේන්ද්‍රීය සෑදෙන කෝණය වෙන්නේ 180යි. එහෙමනම් ඒකේ පරිධීය සෑදෙන කෝණය 90යි. එතකොට පුතේ මේක 180 ඉඳලා මේක 90යි. මේ පැත්තෙන් බැලුවොත් මේකත් 180යි. එතකොට මේ පැත්තේ සෑදෙන කෝණය අංශක 90යි. ඒකට අපි කියනවා අර්ධ වෘත්තයේ කෝණය කියලා. අර්ධ වෘත්තයේ කෝණය අංශක 90යි. ඔබට ඔය මම වෘත්තයක කොන පිළිබඳව කතා කළේ 31 1 2 3 4 5 6 අභ්‍යාස ඔක්කොම ඊට හදාලායි ඒ ටික කරලා අපි ඊළඟ පාඩමට සූදානම් වෙමු. තෙරුවන් සරණයි.